සංඛ්‍යා රටා. පොතේ ලියමු අපි මේක. මොකද පොඩ්ඩක් වෙනස් ක්‍රමයකට මම හදාන්නේ ටියුට් එකේ දීලා තියෙන ක්‍රමයට වඩා. සංඛ්‍යා රටා. හොඳට අහගන්න මේක ලේසි පාඩමක්. හරි? හරිද? right. දැන් පුතේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. ස්ටේපන් නේ. හරි. දැන් පුතේ ඔන්න බලන්න. 2 4 6 8 මට කියන්නකෝ ඊළඟ පදේ මොකද්ද නිසල් මේකේ? මේ රටාවේ ඊළඟ පදේ මොකද්ද? මොකද්ද? 10. අර ලියන්න එපා. කියන බලන්න. හරි. දැන් පුතේ මම මේ ලියලා තියෙන ළමයි සංඛ්‍යා අනුක්‍රමයක්. මොකද්ද මම මේ ලියලා තියෙන සංඛ්‍යා අනුක්‍රමයක්. අනුක්‍රමණයක් නෙමෙයි අනුක්‍රමයක්. හරි. ඔයාලට පේනවද මම මේ ලියලා තියෙන සංඛ්‍යාවේ සංඛ්‍යා අනුක්‍රමයේ යම්කිසි පිළිවෙලක් තියෙනවා. හරි. දැන් ඔන්න මම තව එකක් ලියනවා. 3 11 2 7 මම ලියනවා. ඊළඟ පදේ මට කියන්න පුළුවන්ද? ඇයි බැරි? ඇයි කියන්න බැරි? ඔව් මේකේ අනුක්‍රමයක් තියෙනවා. මේකත් සංඛ්‍යා අනුක්‍රමයක් තමයි. හැබැයි මේ අනුක්‍රමේ පිළිවෙලක් නැහැ. නිකන් පිළිවෙල ළමයිගේ කාමරේ වගේ. හැම තැනම බඩුනේ. රයිට්? එහෙනම් ඔයාලට පේනවද මෙන්න මෙයාගේ දිලීෂා පිළිවෙලක් තියෙනවා. මේ සංඛ්‍යා අනුක්‍රමයේ පිළිවෙලක් නැහැ. එහෙනම් අපි සංඛ්‍යා රටාවක් කියන්නේ මොකද්ද? යම් කිසි පිළිවෙලක් ඇති සංඛ්‍යා අනුක්‍රමයකට මම කියනවා රටාවක් කියලා. තේරුණාද? යම් පිළිවෙලක් ඇති සංඛ්‍යා අනුක්‍රමයක් සංඛ්‍යා රටාවකි. දාන්න තරුවක් දාන්න. ලස්සන තරුවක් දාන්න. දුල්මිනෙත්මා ලස්සන තරුවක් දාන්න. ලියන්න මෙහෙම. ලියන්න. යම් පිළිවෙලක් ඇති යම් පිළිවෙලක් ඇති යම් පිළිවෙලක් ඇති යම් පිළිවෙලක් ඇති සංඛ්‍යා අනුක්‍රමයක් සංඛ්‍යා අනුක්‍රමයක් සංඛ්‍යා අනුක්‍රමයක් සංඛ්‍යා රටාවකි. හයිලයිට් පෙන් භාවිතා කරන්න, පාට පෙන් භාවිතා කරන්න. වැදගත් දේවල් ලියද්දි. සංඛ්‍යා රටාවකි. හරි. හොඳයි. මම පොඩ්ඩක් අටේ පන්තියට මතක් කරනවා. ඔයාලා බලන්න YouTube ගිහලා අටේ පන්තියේ පළවෙනි පාඩම මම දාලා තියෙනවා සංඛ්‍යා රටා කියලා. ඒකේ මේ නෝට් එක ඉතා පැහැදිලිව සම්පූර්ණම තියෙනවා. ඔයාලට මතක නම් අපි කතා කරා මේ දෙකේ ගුණාකාර කියලා જાතියක්. ඔයාලට මතකද? මේ බලන්න. 2 4 6 8 කාටද මතක දෙකේ ගුණාකාර වල පොදු පදේ කාටද මතක? 2n මොකද්ද? 2n 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 මේ 2n. තුනේ ගුණාකාර වල පොදු පදේ මතකද ළමයි? 3n 3n මතකයිනේ 3n. ඔහොම ඔයාලට මතකද ඉරට්ට සංඛ්‍යාවල පොදු පදේ? 2n ඉරට්ට සංඛ්‍යාත් නිකන් දෙකේ ගුණාකාර වගේනේ. එයාගේ පොදු පදේ අපි කළා 2n කියලා. අටේ පන්තියේ දැනුම මම මේ දෙන්නේ. හරි. ඊට පස්සේ අපි කතා කළා ඔත්තේ සංඛ්‍යා. 2n අඩු කිරීම එක නියම කොල්ලෙක් තමයි. 2n අඩු කිරීම එක. ඊට පස්සේ ඔයාලට මතකද අපි සමහරක් සංඛ්‍යා අරගෙන අපි ත්‍රිකෝණ හැදුවා. අපි ඒවට කිව්වා n එකතු කිරීම එක බෙදීම දෙක. අන්න රයිට්. ත්‍රිකෝණ සංඛ්‍යා triangular numbers ත්‍රිකෝණ සංඛ්‍යා. මේ බලන්න. ඔන්න ඔය ත්‍රිකෝණ සංඛ්‍යාවල පොදු පදේ මතකද ළමයි? n එකතු කිරීම එක බෙදීම දෙක. n වරහණක් n ධන 1 බෙදීම 2 කිව්වා.
මම චුට්ටක් මතක් කරනවා විතරයි. හරි ලියන්න දෙන්නේ මේ මොකොත්. ඊට පස්සේ ඔයාලට මතකද අපි හැදුවා සංඛ්‍යා වර්ගය සමචතුරස්‍ර වගේ මෙන්න මෙහෙම. ඔව් අපි ඒවට කිව්වා වර්ග සංඛ්‍යා එහෙම නැත්නම් n වැඩි කිරීමෙන් අන්න රයිට් සමචතුරස්‍ර සංඛ්‍යා. මෙයාගේ පොදුපදේ අපි කිව්වා n ගුණ කිරීම n කිව්වා. එහෙනම් එහෙම නැත්නම් n බල 2 කිව්වා. හරි ඒක තමයි උත්තරේ. පුතේ සංඛ්‍යා රටාවක දැන් මෙහෙම දානකො දැන් මම මෙතනින් යට මේක යන්නේ නැහැ. හරි මේ අටේ පන්ති නෝට් එකක්. දැන් අපි මෙහෙම හිතමු. ඔන්න දෙකේ ගුණාකාර තියෙනවා. ඔන්න සංඛ්‍යා රටාවක් තියෙනවා. හරි. දැන් මට ඕනේ මේකේ 95 වන පදේ හොයාගන්න. මොන පදේද මට ඕනේ? 95 වන පදය. දැන් මේ 95 වන පදේ හොයාගන්න පුළුවන් පොදු ප්‍රකාශනයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ 2n. මේ 2n වලට මේ n වෙනුවට 95 දාපුවාම ඔයාලට මේ පදේ හොයාගන්න පුළුවන්. ඔන්න බලන්න. මං හොයනවා 95 වන දෙකේ ගුණාකාරය. දෙවරක් n කියන්නේ 95යි. 95 දෙකක් කීයද ළමයි 200 190යි. එහෙනම් 95 වන දෙකේ ගුණාකාරය කීයද 190යි. ඔයාලට පුළුවන් මෙන්න මෙයාව භාවිතා කරලා ඔය රටාවේ ඕනම පදයක් හොයන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා හැමෝටම සාධාරණයි. තේරුණාද? ඒ නිසා අපි යාට කියනවා සාධාරණ පදේ නැත්නම් පොදු පදේ කියලා. පැහැදිලිද? දැන් අපි යන්නේ පුතේ පොදු පද හොයන්න. පොදු පද හදනවා අපි දැන් එක එක්කෙනාට. ඔන්න බලන්න. ඒ පොදු පද හදන්න යන ගමනේදී මෙන්න මෙහෙම වචන වර්ගයක් තියෙනවා ඔයාලට ඉගෙන ගන්න. එකක් තමයි අනුයාත පද කියන එක. මේ බලන්න 2 5 8 11 ඔන්න රටාවක් දීලා තියෙනවා. හරි. දැන් දරුවනේ මේකේ අනුයාත පද කියන්නේ මොනවද? අනුයාත පද ලස්සන වචනයක් නේ. අනුයාත මොනවද අනුයාත පද කියන්නේ? දැන් අපි දන්නවා සමාන පද විරුද්ධ පද අනම්මන අපි දන්නව නේද? මොනවද අනුයාත පද කියන්නේ? කවුද කිව්වේ උත්තරේ පුතේ? පද දෙකක් අතර ඇති වෙනස? පද දෙකක් අතර ඇති වෙනස? නෑ. අනුයාත පද එක ළඟ පිහිටි සංඛ්‍යා දෙක අන්න රයිට්. සංඛ්‍යා රටාවක එක ළඟ පිහිටි පදවලට අපි කියනවා අනුයාත පද. දැන් 2යි 5යි එක ළඟ තියෙන්නේ. ඒ දෙන්න යාළුවෝ අනුයාතයි. ඒක එහෙම නැත්නම් මේ බලන්න. මේ දෙන්නත් අනුයාතයි මේ එක ළඟ පිහිටි පද. බලාගෙන ඉමු. මේ දෙන්නත් අනුයාතයි. එන අනුයාත කියන්නේ අනුයාත පද කියන්නේ සංඛ්‍යා රටාවක එක ළඟ පිහිටි පද. පැහැදිලිද? දාන්න තරු පෙට්ටියක් දාන්න. තරුවක් දාන්න. දාලා ලියන්න. සංඛ්‍යා රටාවක දෙමව්පිය වැඩම කරලා වගේ සංඛ්‍යා රටාවක එක ළඟ පිහිටි පද සංඛ්‍යා රටාවක එක ළඟ පිහිටි පද සර් දෙවෙනි එක නේ. මට තේරෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ. දෙවෙනි එක ප්‍රශ්න නේද? නෑ මම මේක නෝට් එක ලියන්නකෝ වෙනම පොතේ හැමෝටම ඔය පොත ටියුට් එක පැත්තකින් දාලා මොකද ගොඩාක් ළමයි ළඟ ටියුට් එක නැහැ. ඒ නිසා ටියුට් එක පැත්තකින් දාලා පොතේ ලියන්න කිව්වා. මම මොකද සාය මුලින් නම් කියන්නකෝ. පොඩි බෝම්බයක් නේද මට ගහගන්න. සංඛ්‍යා රටාවක එක ළඟ පිහිටි පද අනුයාත පද ලෙස හැඳින්වේ. අනුයාත පද ලෙස හැඳින්වේ. සංඛ්‍යා රටාවක එක ළඟ පිහිටි පද අනුයාත පද ලෙස හැඳින්වේ. මේ ඔන්න අනුයාත පද. මේ තියෙන හරි. එහෙම ලියලා ඔයාලා මෙන්න මේ රටාව ලියලා යන්න 2 හා 5 අනුයාත පද වේ. ඔය රටාව ලියලා ලියන්න. ඔය රටාව ලියලා මෙහෙම ලියන්න යටින්. 2 හා 5 අනුයාතයි. 5 හා 8 අනුයාතයි.
8 සහ 11 අනුයාත. හරිද පුතේ? හරිද? right. හොඳයි. ඔන්න අනුයාත පද හරි. ඊට පස්සේ මම කියනවා තව වචනයක් පොදු අන්තරය කියලා. මොකද්ද වචනේ? පොදු අන්තරය. ඒවා අපිට අවශ්‍ය වෙනවා මේ වැඩේ ඒකයි. දැන් පුතේ පොදු අන්තරය කියන්නේ මේකයි. මෙන්න මේ අනුයාත පද දෙකක් අතර වෙනසට අපි කියනවා පොදු අන්තරය කියලා. ඔය බලන්න. මට කියන්නේ මේ දෙන්නගේ පොදු අන්තරය කීයද? 3යි. නේද? 3යි නේ. එහෙනම් පුතේ දැන් මේ දෙන්නගේ වෙනසක් කීයද? 3යි. මේ දෙන්නගේ වෙනසක් කීයද? 3යි. එහෙනම් ඔයාලට පේනවා අනුයාත පද අතර වෙනසට තමයි අපි කියන්නේ මොකද්ද? පොදු අන්තරය. තරු පෙටියක් දාන්න. දාන්න තරු පෙටියක් දාන්න. ලියන්න මෙහෙම. ලියන්න. අනුයාත පද අතර වෙනස අනුයාත පද අතර වෙනස අනුයාත පද අතර වෙනස පොදු අන්තරය ලෙස හැඳින්වේ. ඒක හයිලයිට් කරගෙන පොදු අන්තරය කියන වචනේ. අනුයාත පද අතර වෙනස පොදු අන්තරය ලෙස හැඳින්වේ. හරි? පොදු අන්තරය අපි හොයාගන්නවා මෙන්න මෙහෙම. පසු පදයෙන් අඩු කරන්න පෙර පදය. ඔන්න පොදු අන්තරය හොයාගන්න විදිය. මේක ලියාගන්න පුතේ. පසු පදයෙන් පෙර පදය අඩු කරන්න. 5න් 2ක් අඩු වෙනවා. ඔන්න පොදු අන්තරය 3යි. 8න් 5ක් අඩු වෙනවා. ඔන්න පොදු අන්තරය 3යි. 11න් 8ක් අඩු වෙනවා. ඔන්න පොදු අන්තරය 3යි. මේ ටිකත් ඔක්කොම ලියාගන්න පුතේ. හරි ඔන්න බලා ගන්න. දැන් පුතේ මෙහෙමයි කතන්දරේ. දැන් ළමයි ඔන්න මම සංඛ්‍යා රටාවක පොදු පදයක් හොයන්න යන්නේ. සිස්ටම් එක බලා ගන්න. right? ඔය බලන්න. දැන් මගෙන් අහනවා මේකේ 1500 වෙන පදය. දැන් කාලා වරෙල්ලකෝ. 1500 වෙන පදේ හොයාගන්න මට පුළුවන්. හැබැයි මම දැනගෙන ඉන්න ඕන පොදු පදයක් නේ. සාධාරණ පදයක්. ඒ නිසා මම කියනවා පොඩ්ඩක් නවතින්න. 30 නවතින්න කියලා. මම පොදු පදේ හොයාගෙන යන්න යන්නේ. ඔන්න බලමු. 2යි නෙමෙයි මල්ලි මේක. හරි බලාගන්න සිස්ටම් එක මෙහෙමයි. ඉස්සරම ඔයගොල්ලෝ ගන්න අනුයාත පද අතර වෙනස. ඒ කියන්නේ පොදු අන්තරය හොයාගන්න. වෙනස කීයද? 3යි සර්. පොදු අන්තරය පොඩ්ඩක් බලාගමු. ඔය පොයිස්ලා නිශ්ශබ්ද වෙන්න ඕන. පොදු අන්තරය 3යි. දැන් ඔය පොදු අන්තරයට n කියන පදේ දාන්න. ඔන්න 3ට දැම්ම n. දැන් මොකද්ද 3යි n. අර බතලය බලන්න යාර. 3යි n. අහගෙන ඉන්න. දැන් n වෙනුවට එක ආදේශ කරන්න. 3 වරක් 1යි. මට එන්නේ කීයද? 3යිනේ. නමුත් මුල් දැන් n කියන්නේ n වෙනුවට එක දාලා එක දාපුවම එන්නේ පළමු පදේනේ. පළමු පදේ ඇවිල්ලා තියෙන 3. නමුත් මෙතන තියෙන්නේ කීයද? 2. එහෙනම් මොකද්ද වෙන්න ඕන? මෙයාගෙන් කීයද අඩු වෙන්න ඕන? එකක් අඩු වෙන්න ඕන. නැවතත් එම නිවේදනය බලාගන්න. දැන් මෙච්චරයි. ඉස්සරෝම මෙන්න රටාව දීලා තියෙනවා. මම ඉස්සරම හොයාගන්නවා පොදු අන්තරය. පොදු අන්තරය කියන්නේ අනුයාත පද දෙකක් අතර වෙනස. ඒක හොයන්නේ අපි පසු පදයෙන් පෙර පදේ මොනා කරනවද? අඩු කරනවා. අඩු කරපුවම මට ආව 3ක්. දැන් ඔන්න මම 3ට n දාලා 3n කියලා පදයක් හදාගත්තා. හදලා මම දැන් n වෙනුවට 1 දානවා. 1 දාලා බලනවා මෙන්න මූ එනවද කියලා. අනේ එන්නේ නැහැ. ඔය කියන්නේ. කීවැනි පදේද හොයන්න කිව්වේ? නෑ මම මේ හොයන්නේ මේ පොදු පදේ හොයන්නයි මම මේ යන්නේ. පොඩ බලගෙනකෝ. රයිට්. දැන් 5න්
දැන් මට පළමු පදේ එන්නේ මෙතන 3යි. නමුත් එන්න ඕනේ 3 නෙමෙයි. කීයද එන්න ඕනේ? 2. එහෙනම් මෙන්න මෙයාගෙන් එකක් අඩු කරන්න. ඒ වගේම ඔයාලා මෙන්න මෙයාගෙනුත් එකක් අඩු කරලා ලියන්න. එහෙනම් මොකක්ද එන්නේ? 3න් අඩු කිරීම 1යි. මෙන්න මේක තමයි පුතේ පොදු පදේ. ඔය රටාව. දැන් සංඛ්‍යා රටාවක පොදු පදේ සෙවීම. සංඛ්‍යා රටාවක පොදු පදේ සෙවීම. පුතේ ඔයාලට මාව කළුවට පේන්නේ නේද? කමක් නැහැ. අනුයාත පද දෙකක් අතර වෙනස කියන්න. සදිල් කියන්න. අනුයාත පද දෙකක් අතර වෙනස කියන්න. ඉක්මනට කියන්න. ස්ටේපන් කියන පුතේ 3යි. අනුයාත පද කියන්නේ මෙන්න මේ එක ළඟ පිහිටි පද. එතකොට මේ දෙන්නගේ වෙනස අපි හොයන්න කොහොමද? මම එදා කිව්වා. පසු පදයෙන් පෙර පදය අඩු කරනවා. එතකොට මේ ආයන්ද්‍ර 5න් 2ක් ගියාපුවම කීයද? 3. අන්නේ වෙනස ඉස්සරම හොයාගන්න. හරි 5න් 2ක් ගියාපුවම 3යි. ඔන්න මම හොයා ගන්නවා. 5න් 2ක් අඩු කරලා වෙනස හොයා ගන්නවා. වෙනස කීයද? 3යි. ඊට පස්සේ ළමයි මෙන්න මේ 3ට ඔයගොල්ලෝ n simple n දාන්න. 3 ගුණ කරන්න n ගෙන්. එතකොට අපි කියනවා simple n කියලා. simple n ගෙන් ගුණ කරනවා. එතකොට 3යි 3 ගුණ කිරීම n කියන්නේ මොකක්ද එතකොට එන්නේ? 3යි n. හරි? 3යි n. දැන් පුතේ n කියන්නේ මොකක්ද? n කියන්නේ ඕනම පදයක් කියන තේරුම. දැන් මම n වෙනුවට 1 දාපුවාම ලැබෙන්නේ මෙන්න මේ පදේ ලැබෙන්න ඕනේ. n වෙනුවට 2 දැම්මොත් මෙන්න මෙයා ලැබෙන්න ඕනේ. n වෙනුවට 3 දැම්මොත් මෙන්න මෙයා ලැබෙන්න ඕනේ. හරි? ඒකට තමයි අපි කිව්වේ. හොඳයි බලන්න. දැන් පුතේ ඔන්න මං හොයාගත්ත මේ දෙක අතර වෙනස. වෙනස 3යි. ඊට පස්සේ යාව n ගෙන් ගුණ කළා 3යි n. දැන් මට කියන්න ඔන්න මම මේ 3යි n ලියලා 3යි n ලියලා මං එයාට 1 දානවා. n වෙනුවට 1 දානවා. මේක ලේසි වැඩක් බලා ගන්න. 3 වරක් 1 කීයද දැන්? 3 වරක් 1 3යි. එහෙනම් මේ 3යි n කියන එක්කෙනාට ආදේශ කෙරුවොත් එන්න ඕනේ පළවෙනි පදේ කීයද? 3 එන්න ඕනේ. නමුත් ඇත්තටම මෙයාගේ පළමු පදේ කීයද? ඇත්තටම මෙයාගේ පළමු පදේ කීයද? 2යි. 2යි. ඇත්තටම පළමු පදේ 2යි. එහෙනම් ඒ කියන්නේ මේ 3ට වඩා කීයක් අඩු වෙන්න ඕනද? 1ක් අඩු වෙන්න ඕනේ. නේද? එහෙනම් මෙන්න මෙයාගෙන් අපි කීයක්ද අඩු කරන්න ඕන? 1ක් අඩු කරමු. එහෙමනම් මට කියන්න දැන් මෙයාගේ පොදු පදේ වෙන්නේ මොකද්ද? 3යි n අඩු කිරීම 1යි. 3යි n අඩු කිරීම වැඩේ පැහැදිලිද? එතකොට මේක තමයි ඔය කියන පොදු පදය. එහෙනම් ඔයාලට පේනවා මේ සංඛ්‍යා රටාවේ මේ පොදු පදේ හොයද්දී පිළිවෙල දැන් අපෝ යහගන්න. ඉස්සරෝම මෙයාගේ වෙනස ගන්නවා. වෙනස කීයද? අයන්ද්‍ර 3යි. මෙන්න වෙනස 3යි. ඊට පස්සේ මම එයාව n ගෙන් ගුණ කරනවා. මෙන්න n ගෙන් ගුණ කළා. දැන් කීයද? 3යි n. ඊට පස්සේ මං 3යි n ට ආදේශ කරලා බලනවා මේ මුල් පදේ එනවද කියලා. එහෙනම් 3යි n ට n වෙනුවට මං කීයද දාන්නේ? 1. 3 වරක් 1 3යි. මේ 3 වරක් 1 3යි. එහෙනම් නමුත් මුල් පදේ වලට පේනවා තියෙන්නේ 2. එහෙනම් ඊට වඩා කීයද අඩු වෙන්න ඕන? 1ක් අඩු වෙන්න ඕන. එහෙනම් මම කරන්නේ 3යි n ගෙන් 1ක් අඩු කරනවා. එහෙනම් පොදු පදේ මොකද්ද? 3යි n අඩු කිරීම 1. පැහැදිලිද? right. ඔන්ලයින් ලා අත උස්සන්න තේරුණායි පොඩ්ඩක් මේ ගාන මං කියපේක. තේරුණා අත උස්සන්න. right. හරි. හොඳයි පුතේ මේක ලියන්න ඉස්සරෝම. හැමෝම ලස්සන ලියන්න. අපි යනවා තව ගානකට. දෙවෙනි උදාහරණය 1 4 ලියන්න එපා දැන් දඩබිඩි ගාලා බලා ගන්නකො. පොඩ අවධානයෙන් මේක තේරුම් ගන්නයි වෙන පුතා. කොච්චර ලිව්වත් වැඩක් නැහැ ඔයාලා එකෙන්ම අහගෙන තේරුම් ගත්තේ නැත්තම්. මුද්දට කියන එක අහන් ඉතල තේරුම් ගන්න නෝට් නොලිව්වත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම නෝට් එකේ යද්දි බලනවා. හරි. හොඳයි බලා ගන්න. දැන් ඉස්සරෝම මොකද්ද කරන්න ඕන? මේකේ වෙනස ගන්නවා. සංදීප 4 එකක් කීයද? කියන්න. 3යි. ඒක පැහැදිලිද? ඔව්. ඊට පස්සේ මොකද්ද කරන්න ඕන?
මේ 3ට 3 ගුණ කරනවා n ගෙන්. එතකොට මොකක්ද එන්නේ? 3i n එනවා. ඊට පස්සේ මම ඔය n වෙනුවට එක ආදේශ කරනවා. මොකක්ද ආදේශ කරන්නේ? 1. ඔය තියෙන්නේ. මේ තරු දාන්න ඕනේ නැහැ ඔයාලා. 3 වරක් 1යි. එතකොට කීයද එන්නේ? 3නේ. නමුත් බලන් ගියාම පළවෙනි පදේ තියෙන්නේ කීයද? 1. 3 නෙමෙයි තියෙන්නේ කීයද? 1. එහෙනම් මෙයාගෙන් කීයක් තව අඩු වෙන්න ඕනද? 2ක් අඩු වෙන්න ඕන. එහෙමනම් මම කරන වැඩේ තමයි ළමයි 3i n ගෙන් අඩු කරනවා කීයක්ද? 2ක්. සිස්ටම් එක පැහැදිලිද? තේරුම් නැත්නම් කියන්න ඕන. පැහැදිලිද? රයිට්. ලියා ගන්නකො මෙන්න. තේරුණායි ලියා ගන්න. සිතුම් පුතා වැඩේ තේරුණාද සයුරි? අපි යමුද ඊළඟ එකට? යමුනේ. අංක 3. හරි. තනියම හදමු බලන්න යාළුවෝ ටික මේක. ඉස්සරව වෙනස ගන්නවා. පසුපදයෙන් පෙර පදේ අඩු කරනවා. 10න් 4ක් කීයද? 6යි. ආයත ලියමුකෝනේ. ඉලක්කම් ලස්සනට ලියන්න ඕන. බලන්නකො මගේ ඉලක්කම් එක මුතු කැට වගේනේ. කාටවත් කියන්න එපා. හරි. හරි. එතනම ඉස්කෝලේ යන කාලේම මේ අත්තකුරු තරඟ වලට යනවා. ඔව්. මම දැම එක. මං විතරයි ඉන්නේ. හරි. ඊට පස්සේ අපි දානවා මෙයාව ගුණ කරනවා 6 n ගෙන් 6i n. ඊට පස්සේ අපි 6i n ට 1 දාලා ආදේශ කරනවා. 6 වරක් 1 6යි. දැන් බලනවා එන්න ඕන 4. බට් ඇවිල්ලා තියෙන්නේ 6. ඕනට වඩා 2ක් වැඩිනේ. එහෙනම් මොකද කරන්නේ? 2ක් මොනා කරනවද? අඩු කරනවා. අඩු කරනවා නේද? එහෙනම් උත්තර එනවා අන්සිල උත්තර එනවා 6i n අඩු කිරීම 2ක්. සිතුම් තේරුණාද? සදිල් 20 18 16 14. දැන් මේකේ බලන්න හොයන්නකො පොදු පදේ. රයිට්. දැන් ඕකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද දන්නවද? අර පසුපදයෙන් පෙර පදේ අඩු කරගන්න බෑනේ. දැන් සමහරක්ට තියෙන ප්‍රශ්න තමයි මේ කොහොමද දෙයිහාමුදුරනේ 18න් 20ක් අඩු කරන්න කියලා. 18න් 20ක් අඩු කරන්න මෙතන ඉන්න ගොඩක් අය දන්නේ නැහැ කියලා මම දන්නවා. ඒ වුණාට මම මේක උගන්වන්නේ නැහැ. මොකද මේක අටේ පන්ති අපි ඉගෙනගෙන තියෙනවා. හරි. හොඳයි. දැන් ඔයාලට බැරි දැනුම ඕන එකක් මේ කලින් දාපු වීඩියෝ තියෙනවා අටේ පන්තියේ තියෙනවා නිකිල අඩු කිරීම එකතු කිරීම ඔය ඔක්කොම දාලා තියෙනවා මම YouTube ඕන එක ගිහින් බලන්න. අවශ්‍යයි බලලා තමන්ගේ දැනුම හදාගන්න ආයෙත් මේවා පස්සේ යන්නේ නැහැ ළමයි. හරි. හොඳයි. බලන්න මෙච්චරයි කතන්දරේ. පස්සේ මේ අලුතර විස්තරය කියන්න. හරි. ඉස්සරවම පසුපදයෙන් පෙර පදේ අඩු කරනවා. අඩු කරපුවාම එනවා ඍණ 2ක් එනවා. මෙතන උත්තරේ ඍණ 2යි. ඍණ 2 ආවේ කොහොමද කියලා දන්නේ නැත්නම් පොඩ වීඩියෝ එක බලලා කොට දාගන්න. ඍණ 2යි. වරහත් අයින් කරන්නම්කො මම. ඒක ඕනෙත් නෑ. හරි. දැන් සුපුරුදු පරිදි අර පරණ සිස්ටම් එකමයි. මොකද්ද කරන්නේ? ඍණ 2 ගුණ කරනවා කාගෙන්ද? n ගෙන්. එතකොට ඍණ 2යි n. ඒක පැහැදිලිද කියන්නකෝ? හරි. ඊට පස්සේ අපි ආදේශ කරනවා සදිල් ඍණ 2යි n ට ආදේශ කරමු. ඍණ 2 වරක් n කියන්නේ 1යි. එතකොට පුතේ උත්තර එන්නේ ඍණ 2යිනේ. හත් ඉලව්වයි. දැන් ඇවිල්ලා තියෙන ඍණ 2යි. නමුත් එන්න ඕන කීයක්ද? 20ක් එන්න ඕන. දැන් කොහොමද කියන්නකෝ මේ ඍණ 2 20 කරන්න? මේකට එකතු කරන්න ඕන කීයක්ද? 22ක් එකතු කරන්න ඕන. ඒක තමයි 20ක් හැදෙන්නේ. තේරුණා නේද? ඍණ 2ට ධන 22ක් එකතු කරපුවාම තමයි 20ක් එන්නේ. හරි? පළමු පදේ එන්නේ. එහෙනම් දැන් මම එහෙම කරනවා. අන්න අර මුල් පදයට මේ කාටද අපේ මේ ඍණ 2යි න්ට ඍණ 2යි න්ට 22ක් එකතු කරනවා. හැබැයි මම මේක මෙහෙම ලියන්නේ නැහැ. 22 ධන මේ ඒ නිසා එයා ඉස්සරහට එනවා. කවදාවත් ධන කට්ටිය පිටිපස්සට ගියේ නැහැ. එහෙනම් අනේ එයා ඉස්සරහට එනවා. ආපුවාට පස්සේ මේ ඍණ 2යි න් පිටිපස්සට යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ සන්තෝෂෙන් ජීවත් වෙනවා මේ. ඔය බලන්නකො.
දැන් සමහරක් අයට තියෙන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? යකෝ කොහොමද ඍණ දෙකක් ආවේ? ඊළඟට තව එකක් එනවා හත් ඉලව්වේ. කොහොමද මේ දෙක එකතු වුනහම 20ක් එන්නේ? අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒකට හරි කමන්නේ. දාගන්නන්නේ. ඇවුන්නේ? හරි දාගන්නන්නේ. හරිනම් හරි දාගන්න. අඩුපාඩු තියෙන හදාගන්න. වැරදි නම් පුතේ හරි දාගන්න එපා. හරි. හොඳයි බලන්න. 7න් 3ක් අඩු කරමු. 4යි. ඊට පස්සේ අපි ආව n ගෙන් ගුණ කරනවා. 4 ගුණ කිරීමෙන් 4යි n. හරිද? ඊට පස්සේ 4යි n ආදේශ කරමු. අනේ n කියන්නේ 1යි 4යි. බට් ළමයි තියෙන්න ඕන කීයද? 3යි. මෙයාගේ ඕනට වඩා එකක් වැඩිනේ. එහෙනම් එකක් මොනා කරනවද? අඩු කරනවා. රයිට්. එහෙනම් අපි අඩු කරනවා 4යි n ගෙන් අඩු කරනවා එකක්. ඔන්න කළා. තේරුම් නැත්තම් කියන්න ඕන. නැත්තම් තේරුණා වගේ හිටියත් කමක් නැහැ. රයිට්. අවසාන ගාන ඔය සම්බන්ධයෙන් අපි දෙන්න. අනුව 80 70 60 90 80 70 60 බලන්න දරුවනේ මේ කියවන්නේ පොදු පදේ. හරි. ඕකේ බලමු. හරි. මට කියන්න නවෝදයා මේ දෙන්නගේ වෙනස කීයද? වෙනස කීයද මේ දෙන්නගේ? ඔව් 80න් 90ක් අඩු කරපුවාම අපිට පේනවා ඒක ඕන බූරුවෙට්ට තේරෙන්න ඕන ඍණ 10යි. තේරුණාද ළමයි? හොඳයි. ඊළඟට මෙතන එනවා ඍණ 10 අපි n ගෙන් ගුණ කරනවා. පන්සිලු මට එනවා ඍණ 10යි n කියලා. ඒකත් හරි. ඊළඟට මම මොකද කරන්නේ? මෙයාට ආදේශ කරනවනේ. ඍණ 10යි n ඍණ 10යි n කියන්නේ 1යි. ඊට පස්සේ උත්තරය එනවා ඍණ 10යි. බට් ළමයි ඔතන තියෙන්නේ කීයද? මේ 90 තියෙන්නේ. දැන් තියෙන්නේ අනේ ඍණ 10යි. එහෙනම් මෙයාට එකතු කරන්න ඕන කීයද? කීයද? 100ක් එකතු කරන්න ඕන. අන්න එතකොට තමයි මෙව්ව වෙන්නේ. හරි. එහෙනම් ඒ කියන්නේ පුතේ මේ ඍණ 10ට ඍණ 10යි nට 100ක් එකතු කරන්න. හැබැයි මතක තියාගන්න කවදාවත් ධන කියන කට්ටිය පස්සට යන්න. ඒගොල්ලෝ කඹ ඇදලවත් පස්සට ගියේ නැහැ. ඉස්සරහටමයි යන්නේ මේ. ඔච්චර. හරිද සිතුම් හරිද උත්තරේ? හරි සර්. රයිට්. හරි උස්සන්න බලන්න. නියම ළමයි ටික ගන්න. හරි. ඕකේ. හරි දරුවනේ බලමු එහෙනම් මාතෘකාව සාධාරණ පදයේ දී ඇති විට රටාවක් සංඛ්‍යා අනුක්‍රමයේ ගොඩනැගීම. ලියන්න මෙහෙම. මොකක්ද අපි කියන්නේ ඒකට? පොදු පදයේ දී ඇති විට රටාවක් ගොඩනැගීම. පොදු පදයේ දී ඇති විට රටාවක් ගොඩනැගන්නයි අපි යන්නේ. පොදු පදයේ දී ඇති විට රටාවක් ගොඩනැගීම. ඒක ඊටාම ලේසි වැඩක් ළමයි. ඔන්න බලන්න පොඩ්ඩක්. මම ඔයාලට දෙනවා ටියුට් තියන අය දැන් ඒකේ මේ 8 වෙනි පිටුවේ යන කොටසයි අපි කරන්නේ. පොතේ ලිව්වට කමක් නැහැ. රයිට්. පුතේ මේ ටර්ම් කියන්නේ මොකක්ද? ටර්ම්. What is the meaning term? මොකක්ද ටර්ම් කියන්නේ?
ඔව් අපි කියනවා මේ ඉස්කෝලේටත් කියනවා අර වාරයකටත් කියනවා ටර්ම් කියලානේ. හරි. මෙතනදී අපි ටර්ම් කියන්නේ පුතේ පදය ටර්ම්ස් කියන්නේ පද. හරි. එහෙනම් මම දැන් ලියන්න බලන්න tn සමානයි tn කියන්නේ n වන පදය. හරි n වන පදය tn සමානයි 2n එකතු කිරීම 3. 2n ධන 3. ඔන්න දීලා තියෙනවා පොදු පදයක් දීලා තියෙනවා. අපි කලින් මේ tn කියලා දැම්මේ නැහැ නිකම්ම ලිව්වා. අපි දැන් එහෙම tn කියලා දාලා නිකන් වැදගත් විදිහට ලියනවා. තේරුණාද ඉස්සරු? හරි. දැන් පුතේ මට අපිට කියනවා ඉස්සරෝම මේකේ මුල් පද 3 සොයන්න කිය. මොකද හොයන්න කියන්නේ? මුල් පද 3. හරි. හොඳයි. ලියන්නකො මෙහෙම අංක 1 ප්‍රශ්නේ දාලා මෙන්න මේ උඩ එක ලියලා ලියන්න. ඔව් මේ tn සමානයි 2n ධන 3 කියන එක ලියන්නකො. ලියලා පළවෙනි ප්‍රශ්නේ ලස්සන්ට ලියන්න අකුරු මුල් පද 3 ලියන්න. මුල් පද 3 ලියන්න. හරි. දැන් ඔන්න ඔය පොදු පදේ භාවිතා කරලා අපි මුල් පද 3 ලියන්නයි යන්නේ. ඔන්න බලමු ලියන විදිය. හරි? ඔයාගේ නම මොකද පුතේ? අර ඔයාගේ? ඔව්. දුෂාන්. අරයාගේ නම මොකද? හරි. දැන් දුෂාන් ඔන්න පොදු පදේ තමයි 2n ධන 3. 2n ධන 3. එතකොට පුතේ මට පළවෙනි පදය ඕනනම් මම කරන්නේ මේ n වෙනුවට 1 දාන්න. බලන් ඉන්න ලියන්න එපා. t1 කියන්නේ term 1 පළවෙනි පදය දෙවරක් එක 2යි. අනේ දෙකට තුනක් එකතු වෙනවා. උත්තරේ කීයද? 5යි. ලියන්න එපා. ලියන වැඩක් නැහැ. බලා ගන්න. දෙවන පදයටමයි යනවා. මේ පොදු පදෙමයි මම දාන්නේ. මම ලියනවා අවධානයෙන් ඉමු හැමෝම tn සමානයි 2n ධන 3යි. ඊට පස්සේ t2 දෙවන පදය සමානයි දෙවරක් n කියන්නේ 2යි ධන 3යි. t2 සමානයි t2 කියන්නේ දෙවන පදය. ඕ දෙවරක් 2 4යි. ඒක සවුන්ඩ් එක ඔෆ් කරලා රෙකෝඩින් එක කරනවනේ. නැත්නම් ඔයාලට ගෙදර බයිනේවත් ඇහෙනවා. හරි. 4යි 3යි කීයද? 7යි. කතන්දරේ පැහැදිලිද? රයිට්. ඉවරයි කියලා ඒකට ඉවර නැහැ. තව එකක් හොයන්න ඕන. T3 tn සමානයි 2n ධන 3යි. බලන්න ඊළඟ එක තනියම හදලා දෙනවා වලට 3යි දෙවරක් 3යි ධන 3යි. ඊට පස්සේ දෙවරක් 3 කීයද? 6යි කියන්නේ 6යි. ඉඳලාමයි. එහෙනම් t3 සමානයි 9. දැන් ඔයාලට පේනවා මම පද 3ක් හෙව්වා මේ රටාවේ. ඒතර පළමු පදය 5යි, ඊළඟ පදය 7යි, ඊළඟ පදය 9යි. සිස්ටම් එක පැහැදිලිද? හරි. ලියන්න මේක ඉස්සරහම. හරි. බලමු පුතේ වෙලාව ඇති. රයිට්. ඒකේ අංක 2 ඕකටමයි ප්‍රශ්නේ. අංක 2 ප්‍රශ්නේ. වෙලාව දුන්නා ලියා ගන්න. ලියන්න මෙම රටාවේ 20 වන පදය සොයන්න. මෙම රටාවේ 20 වන පදය. ඒක ඔයාලට තනියම හොයන්න දෙනවා. හොඳයි. එහෙනම් tn සමානයි
පූජි 2n ධන 3යි. t මට ඕනේ 20 විශදලා කෑ ගමු. මේ පුතේ මේ සුළු කිරීම වැදගත් මොකද දන්නවද? දැන් සමහරක් අය මෙහෙම කරනවා. හරි 20යි 3යි 23යි 23 ගුණ කිරීම 2යි. එහෙම පුළුවන්ද? බෑ අනිවාර්යෙන් ඔයාලට මතකද 7 පන්තිදී අපි කළා මේ ගණිත කර්ම කිහිපයක් ඇති විට කියලා එකක් කළා. එතකොට ඉස්සරෝ මේක කරන්න ඕනේ 40යි. 40යි 3යි. එහෙනම් t 20 සමානයි 123 වන්නේ කීවන පදයේද කියලා අපෙන් අහනවා. විශ්මි. හරි. දැන් විශ්මි මේකයි කතන්දරේ. මෙයාගේ පොදු පදය මොකක්ද? tn සමානයි කියන්නකෝ 2n ධන 3නේ. හරි. දැන් ඩොටි අහගන්න. සුදුසුටි. දැන් පුතේ මේ එන්ට මොකක් හරි දාපුවාම එන උත්තරේ කීයද? ඔය එන්ට මොකක් හරි දාපුවාම එන උත්තරේ කීයද? 123යි කියලා දීලා තියෙනවා. අපි දන්නේ. හරි. අපි ඒවා දන්නේ. එතකොට දැන් එහෙනම් මතක තියාගන්න මම ලියනවා මෙහෙම. tn කියන්නේ 123යි. මම කෙලින්ම ගන්නවා. හරි. tn මොකක් හරි පදයක් 123යි. මම හොයනවා n කියන්නේ කීයද කියලා. හරි. එහෙනම් බලාගමු. මම මෙසේ ලියනවා. හොඳට බලාගන්න පස්සේ යන්න එපා කෙසේද එසේ වෙන්නේ කියලා. හොඳට බලාගන්න. හරි. මේ tn හොයාගන්න ඔයාලා මොකක් හරි දන්නවද? මොකද්ද? හරි. එහෙනම් ඒක සමානයි කියලා 120. ඔව්. දැන් පුතේ මෙහෙමයි. මේ එන්ට කියන්නේ මේ එන්ට නෙමේ මේ මෙන්න මේ එන්ට. හරි. එන්ට මොකක් හරි අගයක් දාපුවාම නේද හත්තිලව්වේ මේක ඇවිල්ලා තියෙන්නේ. දැන් මට ඕනේ මේ දැන් පුතේ මේක නිකන් මොකක් වගේද? සමීකරණයක් වගේ නේද? ඕක නේද සමීකරණයක්. කොහොම අපි මොන්ටිසෝරි කාලෙත් හදුවන්නේ. එහෙනම් මම ලියනවා 2n මේ ධන 3 නැති කරමු. ඔන්න අඩු කළා. එහා පැත්තෙන් 3ක් අඩු කරනවා. නැත්තම් ඌ කෑ ගහනවනේ. හරි. ඇයි මම මේ පැත්තෙන් 3ක් අඩු කරද්දි එහා පැත්තෙන් 3ක් අඩු කරන්නේ? සමාන වෙන්න. කෑ ගහනින් දැනේ මෙයකෝ. සමාන වෙන්න. ඇයි දැන් මෙයාට මෙයා සමානයි නෙමෙයි. මේ පැත්තට 3ක් දාපු ගමන් ඒ සමානතාවය බිඳෙනවා. ඒ නිසා තමයි දෙපැත්තටම දාන්නේ. අන්ඩර්ස්ටෑන්ඩ් වෙලා තේරුණාද? හොඳයි. එහෙනම් දැන් කපලා දාමු. මෙයාට මෙයා කැපිලා යනවා. අන්න එදා 2න් තනි වෙනවා. මේ පැත්තේ 120යි. දෙපැත්තම දෙකෙන් බෙදෙනවා. අනේ n සමානයි කීයද? 60යි. එහෙනම් ස්ටේපන් 60 තමයි 123 වෙලා තියෙන්නේ. හරි ළමයි අවසාන ප්‍රශ්නය ඕකේ. n එකතු කිරීම එකවන පදය n ඇසුරෙන් ලියන්න. හරි. ඔයාලා මේක දිහා බලන් ඉන්න එපා බොරුවට හදනවා වගේ මම දන්නවා හදන්න බෑ කියලා. අපි මේක හදමු. හරි. කවිෂා නිම්සානි වන්න බලන්න. හරි. රයිට්. පුතේ මෙච්චරයි. දැන් අපි අර ඉස්සල්ලා එවනේ 3 වන පදේ හෙව්වා 4 වන පදේ හෙව්වා 27 වන පදේ හෙව්වා එක එක ඒවා අපි කළානේ. දැන් මට කියනවා මේ tn සමානයි 2n දාන 3 දාන්නේ අපි හැදුවේ. දැන් මට කියනවා මේ n වෙනුවට n දාන එකවන පදේ සොයන්න. ඉතින් මම මෙහෙම කරනවා. අනේ මම මොකද කරන්නේ? මේ n වෙනුවට දානවා n දාන 1. එහෙනම් 2යි. දැන් n කියන්නේ කීයද? n දාන 1 කියලා මම දානවා. හැබැයි මෙතන අනේ වරහණක් දාමු. ඇයි වරහණක් දැම්මේ? ඒ ඉස්සරහයි බලන් ඉන්නවනේ කණ්ඩ වගේ 2. ඒ නිසා තමයි වරහණක් දාන්නේ. සාමාන්‍යයෙන් අපි එහෙම ආදේශ කරද්දී එක පදයක් තිබුණොත් ಗುಣ කිරීම කියලා කෙලින්ම දානවා. පද දෙකක් තිබුණොත් මෙන්න මේ වගේ වරහණක් දාලම දාන්න ඕනේ. ඔයාලට කවදාද තේරෙන්නේ? ඒ t n දාන 1 සමාන වෙනවා. අනේ දැන් මෙයාගේ වරහණ ඉවත් කරන්න. දෙවරක්ෙන් කියන්නකො ළමයි. ඉවරයි සර් හැදුවා. හොඳයි පුතේ tn දාන 1 සමාන වෙනවා දෙවරක්ෙන් 2n දෙවරක් 1 2යි එකතු කිරීම 3යි.
දැන් මේ දෙන්නම මෙව්ව වෙනවා. ඒ කියන්නේ 2n ධන 5යි. ඔන්න මම n ධන එකවන පදේ හොයලා දුන්නා ඔයාලට. හරිද? බලමු අපි. හරි පුතේ මෙන්න ඊළඟ ගාන පොදු සාධාරණ පදේ දීලා තියෙනවා tn සමානයි 4න් අඩු කිරීම 3. ඔයාලා ආදේශ කරලා මේකේ මුල් පද 3 හොයන්න ඉස්සෙල්ලා මම හෙව්වා වගේ. ඉස්සෙල්ලා උදාහරණ බලාගෙන කරගෙන යන්න. ආදේශ කරලා හොයාගෙන යන්න. හැදුවා සර්. Okay, Dotty. හරි. ඉස්සරම පළවෙනි පදේ t1 හතර වරක් එක 4යි 4න් 3ක් ගියාපම 1යි. එහෙනම් පළවෙනි පදේ මට එනවා 1යි කියලා. ඒක හරි. ඊට පස්සේ දෙවන පදේ හොයනවා tn සමානයි 4n අඩු කිරීම 3යි tn සමානයි 4 වරක් n කියන්නේ 2යි නේ. තමයි දෙවන පදේ එනවනේ. t2 සමානයි 4 වරක් 2 8යි 8න් 3ක් ගියාපුවාම t2 සමානයි 5ක් වෙනවා. මොකද කියන්නේ පුතේ? හරිද ස්ටෙපන් මේක හරිද? පන්සිල් වර්ග පුතේ මේක හරි සර්. right. හොඳයි සදෙව් අපි යනවා ඊළඟට තුන්වන පදේ හොයන්න. tn සමානයි 4n අඩු කිරීම 3යි. තම අවධානයෙන් යමු. t මට ඕනේ 3යි 4 වරක් n කියන්නේ 3යි t 3 සමානයි 4 වරක් 3 කීයද? 12යි. 4 වරක් 3 12යි. 12න් අඩු කරමු 3ක් t 3 සමාන වෙනවා කීයද? 9යි. 9. හරි පුතේ අහගන්න. මම කතා කරන්න එපා අහගන්න. ඔන්න මං පළවෙනි පදේ දෙවෙනි පදේ සහ තුන්වෙනි පදේ කියවුවා. හරිද පුතේ? මේක හරියට උස්සන්න බලන්න. පුතේ හරිද නැද්ද? හරි. හරිද පුතේ? හොඳයි. ඊළඟට රෝමිලක්කම් 2 12 වන පදේ සොයන්න. 12 වන පදේ සොයන්නලු මේ රටාවේ. කියන්නේවත් නැහැ. 4n අඩු කිරීම 3යි tn සමානයි 4n අඩු කිරීම 3යි මට ඕනේ t12 4 වරක් n කියන්නේ පූජි n කියන්නේ කීයද? 12යි අඩු කිරීම 3යි. එහෙනම් t12 සමානයි 12 වරක් 4 48යි අඩු කිරීම 3යි. එහෙනම් උත්තර එනවා
t 12 සමානයි 45. අවශ්‍ය දේවල් සටහන් කරගන්න ලස්සනට. ඇපල් 97 වන්නේ කීවැනි පදයේද? 97 වන්නේ කීවන පදයේද? දැන් මේක මෙහෙමයි. පොදු පදේ මොකද්ද නමෝදී? මොකද්ද පොදු පදේ? ඔව්. අපි කෙලින්ම 4යින් අඩු කිරීම 3 සමාන කරනවා 97ට. ඇයි දන්නවද මම එහෙම කරන්නේ? ඇයි මම එහෙම කරන්නේ? ඔව් ඒ කියන්නේ පුතේ මෙහෙමයි. මේ n ට මොකක් හරි අගයක් දාපුවාම තමයි 97 එන්නේ. හරි n වෙනුවට මොකක් හරි අගයක් දාපුවාම තමයි 97 එන්නේ. ඒ නිසා තමයි මම ඒකට සමාන කරන්නේ. ඒ නිසා දැන් අපි බලමු 4යි n අඩු කිරීම 3ට එකතු කිරීම 3ක් දෙනවා. අනේ 97ටත් 3ක් දෙමු. එදා මෙන්න මේ දෙන්න කැපිලා යන්න ගියා. මෙයයි 4යි n ඉතුරුයි සමානයි කීයද? 100යි. දැන් දෙකම බෙදනවා කීයෙන්ද දිනුදී? 4ෙන්. ටින්කබෙල් හරිද? හරි. මෙයාට මෙයා කැපෙනවා n සමානයි 20. ගේ මන්නේ නේ. ඒ තේරෙන්නේ නැහැ. රයිට් මේක ලේසිලම.